හරි උදේ 13 වෙනි ප්‍රශ්නය. හරි 13. බලන්න මේකේ කියන කතාව. හරි මේකේ කියනවා හරි සෙල්සියස් මේ 13 වෙනි ගාන. හරි වැදගත්. හරි සාමාන්‍ය සෙල්සියස් අංශක 27 දී ක්ලෝරයිඩ් සහ ක්‍රෝමේට් සාන්ද්‍රණය මේ බාස්කට් එකක් තියෙනවලු. හරි මෙහෙම බාස්කට් එකක් තියෙනවලු පුතේ මේකේ තියෙනවලු ක්ලෝරයිඩ් අයනයි මේකේ තියෙනවලු පුතේ මේ බාස්කට් එකක් තියෙනවලු මේකේ තියෙනවලු ක්ලෝරයිඩ් අයනයි ඊට අමතරව ක්‍රෝමේට් අයනයි. හරි ක්ලෝරයිඩ් අයන සහ ක්‍රෝමේට් අයන තියෙනවලු මේ දෙන්නගේ මේ ක්ලෝරයිඩ් අයන වල සාන්ද්‍රණයත් 0.01යිලු මවුල ගන්න ඩෙසිමීටරයට. හරි එතකොට ඒ වගේම ක්‍රෝමේට් අයන වල සාන්ද්‍රණයත් 0.01යිලු මවුල ගන්න ඩෙසිමීටරයට. හරි අපෙන් අහනවා ඊට පස්සේ මේකට පුතේ ඉහළින් එකතු කරනවලු මේකට බිඳුව සිල්වර් නයිට්‍රේට් එකතු කරනවා. අපෙන් අහනවා හරි සිල්වර් නයිට්‍රේට් එකතු කරනවා. අපෙන් අහනවා සිල්වර් ක්‍රෝමේට් අවක්ෂේප වෙන විට හරි සිල්වර් ක්‍රෝමේට් අවක්ෂේප වෙන විට ද්‍රාවණයේ පවතින ක්ලෝරයිඩ් අයන සාන්ද්‍රණය. හරි මේක තමයි මේ පේපරේ තියෙන අමාරුම ගාන. හරි සිල්වර් ක්‍රෝමේට් අවක්ෂේප වෙන විට මේකේ තියෙන ක්ලෝරයිඩ් අයන සාන්ද්‍රණය මොකක්ද කියලා අහනවා. හරි මේකේ තියෙන ක්ලෝරයිඩ් අයන සාන්ද්‍රණය කුමක්ද කියලා අහනවා. හොඳට මතක තියාගන්න පුතේ. මේකේ අවක්ෂේප වෙන්න පුළුවන් දෙන්නයි. එක්ක අපිට අවක්ෂේප වෙන්න දැන් මෙහෙම සිල්වර් නයිට්‍රේට් එකතු කරද්දී මේ සිල්වර් අයනයි ක්ලෝරින් තු එකතු වෙලා සිල්වර් ක්ලෝරයිඩ් අවක්ෂේප වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට සිල්වර් නයිට්‍රේට් මේ සිල්වර් ක්‍රෝමේට් අවක්ෂේප වෙන්නත් පුළුවන්. ඉස්සෙල්ලම මේ වගේ ගාණක් හදද්දී තව දත්තයක් විදිහට දීලා තිනවා KSP සිල්වර් ක්ලෝරයිඩ් වල. හරි සිල්වර් ක්ලෝරයිඩ් වල KSP අගය දීලා තියෙනවා 1 වැඩි කිරීම 10 ඍණ 10යි. ඊට අමතරව KSP දීලා තියෙනවා හරි KSP දීලා තියෙනවා සිල්වර් ක්‍රෝමේට් වල. හරි සිල්වර් ක්‍රෝමේට් වල KSP දීලා තියෙනවා 1 වැඩි කිරීම 10 ඍණ 12යි. 1 වැඩි කිරීම 10 ඍණ 12යි. මේක 1 වැඩි කිරීම 10 ඍණ 10යි. මේක 1 වැඩි කිරීම 10 ඍණ 12යි. කතාව ඔහොම තමයි යන්නේ. හරි මෙයා සහ මෙයාගේ කතාව ඔහොම තමයි යන්නේ. හරි අපෙන් අහනවා මේකෙදි මෙන්න මෙයා අවක්ෂේප වෙද්දි මාධ්‍යයේ තියෙන ක්ලෝරයිඩ් අයන සාන්ද්‍රණය. මොකද ළමයිට මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැනේ. හරි මේ ගාන හදන්නේ හරි පිළිවෙලකට බලන්න. ඉස්සෙල්ලාම මේ වගේ ගානකදී බලන්න ඕන කවුද ඉස්සෙල්ලාම අවක්ෂේප වෙන්නේ? පුතේ ඉස්සෙල්ලාම අවක්ෂේප වෙන්නේ හරි මුලින්ම අවක්ෂේප වෙන කෙනා හොයද්දි පුතේ අපි බලන්න ඕන මෙහෙම සිල්වර් නයිට්‍රේට් එකතු කරගෙන යද්දී හරි ඉස්සෙල්ලාම කවුද අවක්ෂේප වෙන්නේ? ඒක හොයන්නේ මෙහෙමයි. පුතේ අපිට සිල්වර් ක්ලෝරයිඩ් වලට ගත්තාම මේ සිල්වර් ක්ලෝරයිඩ් මෙහෙම මෙයා මේ විදියට තමයි පුතේ අවක්ෂේප වෙන්න පටන් ගන්න මොහොතේ මේ විදියට සමතුලිතයක් තියෙනවා. හරි මේ විදියට සමතුලිතයක් තියෙනවා. අපිට KSP වලට ප්‍රකාශනයක් ලියන්න පුළුවන්. දන්න ඕනේ ළමයි KSP ප්‍රකාශනය සමානයි සිල්වර්ගේ සාන්ද්‍රණය හරි ධන ක්ලෝරයිඩ් අයන සාන්ද්‍රණ අවක්ෂේප පටන් ගන්න හදන වෙලාව. කියන්නේ අවක්ෂේපයක් වෙන්න පටන් ගන්න මොහොතේදී මේ වගේ සමතුලිතයක් තමයි තියෙන්නේ. ඒතකොට KSP සමානයි මෙන්න මේ දෙන්නගේ අයන වල ගුණිතයට. ඒතකොට KSP අගේ දීලා තියෙනවා කොච්චර සිල්වර් ක්ලෝරයිඩ් වල 1 වැඩි කිරීම 10 ඍණ 10යි. අවක්ෂේප වෙන්න කොච්චර මේ සිල්වර් අයන ප්‍රමාණයක් ඕනද කියලා බලමු අපි. සිල්වර් අයන ඕන පුතේ කොච්චර ප්‍රමාණයක්? මෙතන ක්ලෝරයිඩ් සාන්ද්‍රණය දීලා තියෙනවා. මේ ද්‍රාවණයේ ක්ලෝරයිඩ් අයන සාන්ද්‍රණය දීලා තියෙනවා අවක්ෂේප වෙද්දී 1 වැඩි කිරීම 10 ඍණ 2ක්. එතකොට සිල්වර් ක්ලෝරයිඩ් විදිහට අවක්ෂේප වෙන්න නම් සිල්වර් කොච්චර ඕනේ සාන්ද්‍රණය? 1 වැඩි කිරීම 10 ඍණ 8ක් ඕන. හරි සිල්වර් ක්ලෝරයිඩ් අවක්ෂේප වෙන්න නම් සිල්වර් සාන්ද්‍රණය කොච්චර වෙන්න ඕනේ? මේකෙන් එකතු කරන්න ඕනේ සිල්වර් 1 වැඩි කිරීම 10 ඍණ 8ක්. හරි අපි බලමු පුතේ වැරදිලා හරි ළමයෙක් කියනවා මුලින්ම අවක්ෂේප වෙන්නේ. හරි එක ළමයෙක් කියනවා සිල්වර් ක්ලෝරයිඩ් අවක්ෂේප වෙනවා. තව ළමයෙක් කියනවා සිල්වර් ක්‍රෝමේට් අවක්ෂේප වෙනවා. අපි බලමු සිල්වර් ක්‍රෝමේට් අවක්ෂේප වෙන්න කොච්චර සිල්වර් සාන්ද්‍රණයක් ඕනද? හරි සිල්වර් ක්‍රෝමේට් විදියට අවක්ෂේප වෙන්න කොච්චර සිල්වර් සාන්ද්‍රණයක් ඕනද? මෙයාටත් පුතේ KSP ප්‍රකාශනයක් අපිට හදා ගන්න පුළුවන්. හරි අපිටත් මෙයාටත් KSP ප්‍රකාශනයක් මේ විදියට මෙහෙම හදා ගන්න පුළුවන්. හරි එතකොට මෙයාගේ KSP සමානයි හරි KSP සමානයි සිල්වර්ගේ සාන්ද්‍රණය වගේ වර්ගයක් මෙයාගේ වර්ගයක් ස්ටොයිකියෝමෙට්‍රික බලයෙන් ආවම ක්‍රෝමේට වල සාන්ද්‍රණය අපිට දීලා තියෙනවා KSP සිල්වර් ක්‍රෝමේට් වල 1 වැඩි කිරීම 10 ඍණ 12යි. හරි සිල්වර්ගේ සාන්ද්‍රණයේ වර්ගයක් තමයි එන්න ඕන. ක්‍රෝමේට් වල සාන්ද්‍රණය ක්‍රෝමේට් වල සාන්ද්‍රණය 1 වැඩි කිරීම 10 ඍණ 2යි. 1 වැඩි කිරීම 10 ඍණ 2යි. මෙතන 10 ඍණ 12යි. මෙතන 1 වැඩි කිරීම 10 ඍණ 2යි. මේකට මේක කපල ගියාම 1 වැඩි කිරීම 10 ඍණ 10ක් එනවා සිල්වර්ගේ සාන්ද්‍රණයේ වර්ගයක්. එතකොට සිල්වර් එනවා හරි සිල්වර්ගේ සාන්ද්‍රණය එනවා 1 වැඩි කිරීම 10 ඍණ 5ක්. එහෙනම් මෙයා සිල්වර් ක්‍රෝමේට විදිහට අවක්ෂේප වෙන්න සිල්වර් කොච්චර ඕනේ 1 වැඩි කිරීම 10 5ක්.
සිල්ව ක්ලෝරයිඩ් විදියට අවක්ෂේප වෙන්න ඕනේ එක වැඩි කිරීම 10 ඍණ කොච්චර ඕනේ? එක වැඩි කිරීම 10 ඍණ කොච්චර ප්‍රමාණයක් ඕනේ? එක වැඩි කිරීම 10 ඍණ 8ක්. එහෙනම් අපිට කියන්න දරුවෝ ඉස්සෙල්ලම අවක්ෂේප වෙන්නේ කවුද? දැන් ළමෙක් අහයි මේ. දැන් මේ මෙහෙම එකතු කරගෙන යද්දී සිල්ව අයන සාන්ද්‍රණය එක වැඩි කිරීම 10 8ක් උණ ගාම්ම සිල්ව ක්ලෝරයිඩ් විදියට අවක්ෂේප වෙනවා. එතකොට මෙයා අවක්ෂේප වෙලාද නැහැ. මෙයා අවක්ෂේප වෙන්න නම් කොච්චර ප්‍රමාණයක් එන්න ඕනේ? එක වැඩි කිරීම 10 ඍණ 5ක් විදියට ඉන්න ඕනේ. හරි? එක වැඩි කිරීම 10 ඍණ 5ක් විදියට. එතකොට පුතේ මේ යගේ තමයි පුංචි යගේ ඉක්ම පොඩි සිල්ව සාන්ද්‍රණයකදී මුලින්ම අවක්ෂේප වෙන්නේ සිල්ව ක්ලෝරයිඩ් විදියට. පස්සේ තමයි සිල්ව කවුරු විදියට අවක්ෂේප වෙන්නේ? සිල්ව සාමාන්‍ය ක්‍රෝමේට විදියට අවක්ෂේප වෙන්නේ. විභාගෙදී අහුවොත් මේක රචනා ප්‍රශ්නයක් විදියට මුලින්ම කවුද අවක්ෂේප වෙන්නේ? සිල්ව ක්ලෝරයිඩ්. ඊට පස්සේ තමයි සිල්ව ක්‍රෝමේට අවක්ෂේප වෙන්නේ. එතකොට පුතේ සිල්ව ක්‍රෝමේට විදියට අවක්ෂේප වෙද්දී අපෙන් ගානේ අහන්නේ සිල්ව ක්‍රෝමේට විදියට අවක්ෂේප වෙද්දී මාධ්‍යයේ තියෙන මොනක් සාන්ද්‍රණේ? ක්ලෝරයිඩ් අයන සාන්ද්‍රණය. පුතේ සිල්ව ක්‍රෝමේට විදියට අවක්ෂේප වෙද්දී මාධ්‍යයේ තියෙන සිල්ව අයන සාන්ද්‍රණය නම් දන්නෝ. මේ සිල්ව ක්‍රෝමේට විදියට අවක්ෂේප වෙන්න මාධ්‍යයේ සිල්ව අයන කොච්චර සාන්ද්‍රණයක් තියෙනවනේ? එක වැඩි කිරීම 10 ඍණ 5යි. හරි? එතකොට හරි එක වැඩි කිරීම 10 ඍණ 5ක් වෙන්න ඕන. හරි එක වැඩි කිරීම 10 ඍණ 5ක් වෙන්න ඕනේ මෙයා අවක්ෂේප වෙන මොහොතේ. එතකොට මෙයා අවක්ෂේප වෙන මොහොතේ මාධ්‍යයේ තියෙන හරි මාධ්‍යයේ තියෙන මෙයා ප්‍රමාණය හොයන්න පුළුවන්. මෙයා අවක්ෂේප වෙන මොහොතේදී හරි සිල්ව ක්‍රෝමේට අවක්ෂේප වෙන මොහොතේදී සිල්ව ක්ලෝරයිඩ් වල සාන්ද්‍රණය පුතේ සිල්ව ක්ලෝරයිඩ් එතකොට අවක්ෂේප වෙලා ඉන්නේ කොහොමද? හරි මෙයා කොහොමත් අවක්ෂේප වෙලා ඉන්න හින්දා අපිට මෙයාට ලියන්න පුළුවන් මේ විදිහේ සමතුලිතයක්. හරි දැන් මෙයා කොහොමත් අවක්ෂේප වෙලා ඉන්නේ. හරි ඒකෙන්ද අපිට මෙහෙම සමතුලිතයක් ලියන්න පුළුවන් මේ ද්‍රාවණය සංතෘප්ත වෙලා ඉන්නේ. හරි එතකොට අපිට ලියන්න පුළුවන් මෙයාගේ KSP වලට ප්‍රකාශනයක් කලින් වගේම හරි සිල්ව ප්ලස් අයනය සාන්ද්‍රණය වාරයක් ක්ලෝරයිඩ් අයන සාන්ද්‍රණය. මොකද්ද සර් මේ කරන්න හදන්නේ මේ? දැන් මෙයා අවක්ෂේප වෙන මොහොතේ මාධ්‍යයේ සිල්ව අයන සාන්ද්‍රණය කොච්චරයි? එක වැඩි කිරීම 10 ඍණ 5යි. ඇයි මෙයාගේ එක වැඩි කිරීම 10 ඍණ 5යි. මෙයාගේ සිල්ව ක්ලෝරයිඩ් වල KSP යගේ අපිට ගානේ දුන්න කොච්චරයි? එක වැඩි කිරීම 10 ඍණ 10යි. එහෙනම් දැන් පුතේ මේ වෙලාවේදී ක්ලෝරයිඩ් අයන සාන්ද්‍රණය වෙන්නේ කවුද? එක වැඩි කිරීම 10 ඍණ 5යි. ඔන්න ඕක තමයි ගොඩාක් දරුවන්ට මේ වගේ ගාණක් හදාගන්න බැරි. පුතේ මේක මාර වැදගත්. අතිශයින්ම වැදගත්. හොඳේ මොකද්ද කතාව? පුතේ හරි අතිශයින්ම වැදගත්. මේක ගොඩාක් දරුවන්ට බෑ. මේ වගේ ගාණක් දුන්නහම හිතන්නේ කොහොමද? හරි මෙහෙම බාස්කට් එකක ඇනායන දෙන්නෙක් ඉඳි මෙහෙම සිල්වර් නයිට්‍රේට් එකතු කරනවා. මුලින්ම බලන්න ඕනේ පුතේ කවුද මුලින්ම අවක්ෂේප වෙන්නේ? පුතේ මුලින්ම අවක්ෂේප වෙනා බලන්න පුළුවන් මේ කොච්චර මෙයා සිල්වර් ක්ලෝරයිඩ් විදියට අවක්ෂේප වෙන්න නම් අපි කොච්චර සිල්වර් අයන එකතු කරන්න ඕනේද? මෙතනදී එකතු කරන්න ඕනේ එක වැඩි කිරීම 10 ඍණ 8ක්. මෙයාගේ එකතු කරන්න ඕන සිල්වර් මෙයා විදියට අවක්ෂේප වෙන්න එක වැඩි කිරීම 10 ඍණ 5ක්. මෙයාගේ පුංචිනේ පුතේ. මෙයාගේ පුංචින්ද ඉස්සෙල්ලම අවක්ෂේප වෙන්නේ සිල්වර් ක්ලෝරයිඩ්. ඊට පස්සේ තමයි සිල්වර් ක්‍රෝමේට අවක්ෂේප වෙන්නේ. පුතේ සිල්වර් ක්‍රෝමේට අවක්ෂේප වෙන මොහොතේදී මාධ්‍යයේ සිල්වර් අයන සාන්ද්‍රණය කොච්චරයි? ඒ වෙලාවේදී සිල්වර් අයන සාන්ද්‍රණය එක වැඩි කිරීම 10 5යි. එතකොට මේක කොහොමත් අවක්ෂේප වෙලා තියෙන්නේ පුතේ. හරි මේක අවක්ෂේප වෙලා තියෙන්නේ. මෙයා අවක්ෂේප වෙන මොහොතේදී මාධ්‍යයේ සිල්වර් අයන සාන්ද්‍රණය එක වැඩි කිරීම 10 5යි. හරි පොදු සිල්වර් අයන සාන්ද්‍රණයක් නේ තියෙන්නේ. මේකට සිල්වර් අයනේ සෙට් වුණාම මෙන්න සිල්වර් අයන. හරි ඔන්න මාධ්‍යය එතකොට පොදු සිල්වර් අයන සාන්ද්‍රණයක් තියෙන්නේ. එතකොට සිල්වර් අයන සාන්ද්‍රණය දන්නවා. අපිට ඕන මොන අයන සාන්ද්‍රණය? ක්ලෝරයිඩ් අයන සාන්ද්‍රණය. එතකොට ළමෙක් අහයි සර් KSP යගේ වෙනස් වෙන්නේ නැද්ද? නෑ පුතේ. KSP යගේ වෙනස් වෙන්නේ උෂ්ණත්වය වෙනස් වුණොත් විතරයි. ඔන්න ඔය විදිහට අපිට පිළිතුරු අංක කීයද ගන්න පුළුවන්? පිළිතුරු අංක එක වැඩි කිරීම 10 ඍණ 5යි. පිළිතුරු අංක 2 අපිට තෝරන්න පුළුවන්. හරි. ඕක රචනා ගානකට උනත් වැදගත්. සෑහෙන්න වැදගත්. ඊළඟට 14 වෙනි එක්කෙනා මේකේ අහනවා ප්‍රතික්‍රියාවක් සිදුවීම සඳහා පැවතිය යුතු අවශ්‍යතාව. පුතේ ප්‍රතික්‍රියාවක් වෙන්න නම් අණු ගැටෙන්න ඕන නැත්ත. හරි නිකන් ගැටිලත් හරියන්නේ නැහැ පුතේ. නිකන් අණු දෙකක් පැටලලා හරියන්නේ නැහැ. නිවැරදි දිශානතියක් ඔස්සේ අණු ගැටෙන්න ඕන. හරි අණු ගැටෙන්න ඕන. ඒ වගේම නිවැරදි දිශානතියක් ඔස්සේ ගැටෙන්න ඕන. ගැටෙන අණු වල චාලක ශක්තිය සක්‍රීයන ශක්තිය නමින් හඳුන්වන අවමගයක් ඉක්මවන්න ඕන. එතකොට කවුරු හරි ප්‍රතික්‍රියාවක් වෙන්න අවශ්‍යතාව තුනක් සපුරන්න ඕන. මොකද්ද? අණු ගැටෙන්න ඕන. හරි අණු දෙකක් මෙහෙම
මේව තිබුණේ එක අණුවක් මේ හරිය තිබිලා අනිත් අණුව අක්කරයක් විතර එහෙන් තිබුණාට වැඩක් නැහැ. හරි ප්‍රතික්‍රියාවක් වෙන්නේ නැහැ. මේ වගේ භාජන දෙකක් ඇතුලේ හරි මේ වගේ භාජන දෙකක් ඇතුලේ මොනවා හරි දෙන්නෙක් තිබ්බාම හරි ප්‍රතික්‍රියාවක් වෙනවා. අපි හිතමු මේ භාජනය ඇතුලේ ඔක්සිජන් තුයි මේ හරිය තව කවුරු හරි වායුවකුයි හරි මොනවා හරි තිබ්බ කියලා. මේ දෙන්න ප්‍රතික්‍රියාව වෙන්න ඕන. ඵලයක් ලබා දෙන්න නම් මේ දෙන්න ප්‍රතික්‍රියාව වෙන්න ඕන. අණු ගැටෙන්න ඕන. හරි ගැටෙන අණු වල ශක්තිය සක්‍රියන ශක්තිය කියන අගයක් ඉක්මවන්න ඕන. හරි ඵලයක් බවට පත් වෙන්න නම් ගැටෙන අණු වල ශක්තිය සක්‍රියන ශක්තිය ඉක්මවන්න ඕනේ. ඒ වගේම නිවැරදි දිශානතියක් ඔස්සේ ගැටෙන්නත් ඕන. හරි ඕන විදියට ගැටලා හරියන්නේ නැහැ. හරි පැත්තෙන් ගැටෙන්නත් ඕනේ. එහෙනම් ඵල බවට පත් වෙන්න මෙන්න මේ අවශ්‍යතා තුනම තියෙන්න ඕනේ. එතකොට 14 වෙනි එක්කෙනාට පිළිතුරු අංක 4. 14ට පිළිතුරු අංක 4. ඔය අවශ්‍යතා තුනම සපුරන්න ඕන. හරි. අපි යන් 15 වෙනි ප්‍රශ්නය. 15. හරි. බ්‍රෝමනීකරණ ශීඝ්‍රතාවය පිළිබඳ ප්‍රශ්නයක්. පුතේ බ්‍රෝමනීකරණයේදී වෙන්නේ හරි මෙහෙම බෙන්සීන් වලල්ලක් ඉද්දි පුතේ මෙයාට Br2 FeBr3 හරි. එහෙම නැත්නම් නයිට්‍රෝකරණය නැත්නම් සාන්ද්‍ර HNO3ත් එක්ක හරි සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය දැම්මොත් හරි වෙන්නේ පුතේ මේ බෙන්සීන් වලල්ලට මොන එක්කෙනෙක් සෙට් වෙනවා මෙතනට B බ්‍රෝමනීකරණය කරොත් Br කෙනෙක් නයිට්‍රෝකරණය කරොත් මෙතනට NO2 කෙනෙක් එනවා. ඒ කියන්නේ පුතේ මේකේ ප්‍රතිඵලයක් විදිහට Br+ අයන සහ NO2+ අයන තමයි ඇති වෙන්නේ. හරි බෙන්සීන් වලල්ල ගොඩාක් ඍණ වෙද්දි මෙයා ධනාරූපිතයිනේ. මෙයා කැමති පුතේ බෙන්සීන් වලල්ල ඍණ වෙද්දි මෙයා ගොඩාක් ක්ලේශයෙන් ප්‍රතික්‍රියා වෙන්න කැමති. ඒ කියන්නේ බෙන්සීන් වලල්ල ඍණ වෙන්න මෙයා හරි කැමති. මෙයා ධනයිනේ. ඒකින්ද අපි බලමු අන්න ඒව බෙන්සීන් වලල්ල ඍණ වෙන පැත්තට තමයි පුතේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙන්නේ. හරි. අපි බලමු මේ තියෙන මොන එකක් පුතේ සක්‍රීය කාරකයක්. සක්‍රීය කාරක මෙයත් සක්‍රීය කාරක. හරි. එතකොට පුතේ මෙයත් බෙන්සීන් වලල්ලට ඉලෙක්ට්‍රෝන විදිනවා මෙයත් විදිනවා. එතකොට බෙන්සීන් වලල්ලට පොඩි ලොකු ඍණ ගතියක් එනවා පුතේ. ඇයි? මෙයත් ගොඩාක් ඉලෙක්ට්‍රෝන විදිනවා මෙයත් ඉලෙක්ට්‍රෝන විදිනවා. එතකොට පුතේ මෙයාගේ ඍණ ගතිය සෑහෙන්න වැඩි. හරි බෙන්සීන් වලල්ලට සෑහෙන්න ඍණ ගතියක් එනවා. හරි ඍණ ගතියක් එනවා. මෙයා සක්‍රීය කාරකයක්. මෙයා ප්‍රබල සක්‍රීය කාරකයක්. මෙයා සක්‍රීය කාරකයක්. හැබැයි පුතේ මෙන්න මෙයා මගින් ඉලෙක්ට්‍රෝන මොකක් කරනවද? මෙයා අදිනවා. මෙයා මොන කාරකයක්ද? වික්‍රීය කාරකයක්. මෙහෙන් ඉලෙක්ට්‍රෝන විද්දට වැඩක් නැහැ පුතේ. මෙහෙන් ඉලෙක්ට්‍රෝන අදින හින්දා මීට වඩා මෙයාගේ ඍණ ගතිය චුට්ටක් අඩුයි බෙන්සීන් වලල්ල. හේතුවයි මෙයා ප්‍රබල සක්‍රීය කාරකයක් පුතේ ඉලෙක්ට්‍රෝන අදිනවා. හරි අදින්දී අපි හිතමු මෙයා ඉලෙක්ට්‍රෝන 100ක් විදිනවා කියලා. හරි නිකන් මේ කතාව තේරුම් ගන්න අපි හිතමු මෙයා ඉලෙක්ට්‍රෝන 80ක් විදිනවා මෙයා ඉලෙක්ට්‍රෝන 40ක් විදිනවා කියලා. එහෙනම් මේ වලල්ලට වදින සමස්ත ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය මොකද ලරුවෙට තේරුම් ගන්න. මෙයා 20ක් විදිනවා බෙන්සීන් වලට මෙයා 80ක් විදිනවා. එහෙනම් සර් මෙයාගෙන් විදින ප්‍රමාණය 120යි. හරි අපි හිතමු මේ ඇනිලින් ප්‍රබල සක්‍රීය කාරකයක් නෙමෙයි. මෙයා මධ්‍යස්ථ හින්දා 80යි. අපි හිතමු මෙයා ඉලෙක්ට්‍රෝන 100ක් විදිනවා කියලා. සර් මෙයා වික්‍රීය කාරක නම් බෙන්සීන් වලින් ඉලෙක්ට්‍රෝන අදිනවනේ. අදින හින්දා අපි හිතමු මෙයා අදිනවා 20ක් කියලා. එහෙනම් සර් මේ බෙන්සීන් වලල්ලේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය කීයක් විතර වෙයි? මෙයාගේ වලල්ලේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය 80ක් විතර වෙයි. එතකොට සර් මෙයාත් සක්‍රීය කාරකයක් සර් ප්‍රබලයි. එහෙනම් මෙයා බෙන්සීන් වලට ඉලෙක්ට්‍රෝන 100ක් විතර විදිනවා කියලා හිතමු. මාර සීන් එක සර්. මෙන්න ඇල්ඩිහයිඩය කියන්නේ වික්‍රීය කාරකයක්. එහෙනම් බෙන්සීන් වලල්ලෙන් ඉලෙක්ට්‍රෝන අදින්න ඕන. ළමයි කියන්නේ සර් ඇල්ඩිහයිඩය 20යි නම් මෙතනිනුත් 20ක් අදිනව ඇති නෑ පුතේ. මෙතනින් 20කට වඩා අදිනවා. හේතුව ඔයාලට මං කිව්වා මෙන්න මේ වගේ තැනක ඉන්නවට වඩා මේ වගේ තැනකින් අදින ප්‍රමාණය වැඩි. එකම කාණ්ඩේ වුණත් ඇත්ත මේ බැඳිලා තියෙන ස්ථානය අනුව අදින්න පුළුවන් හැකියාව වෙනස් වෙනවා. ඕතෝ මේ වගේ පැරා ස්ථානයක ඉන්න ලෙස ප්‍රබල ලෙස අදින්න පුළුවන්. එතකොට අපි හිතමු මෙහෙන් 100ක් විදිද්දි පුතේ මෙහෙන් කලින් නම් 20යි ඇද්දේ. එකම කාණ්ඩේ වුණත් පුතේ මේ වගේ තැනකට බැඳිලා තියෙද්දි 30ක් විතර ඇද ගන්න පුළුවන්. එතකොට බෙන්සීන් වලල්ලේ ඉලෙක්ට්‍රෝන 70ක් විතර ඉන්නවා කියලා හිතන්න. එතකොට අර කලින්ටත් වඩා ඍණ ගතිය අඩුයි. දැන් මෙතන මොකෝ වෙන්නේ? මෙයා පුතේ දුබල වික්‍රීය සක්‍රීය කාරකයක්. මෙයාගේ ඉලෙක්ට්‍රෝන අපි හිතමු 50ක් විතර විදිනවා කියලා. දුබලයි නම් මේ තරම් විදින්න බෑ. මෙයා ප්‍රබල හින්දා 100ක් විද්දා, මධ්‍යස්ථ හින්දා 80ක් විතර විද්දා. අපි හිතමු මෙයාගෙන් විදින්නේ 40ක් කියලා හිතමු. මෙයා 40ක් විතර විදිනවා. හරි. මේ වික්‍රීය කාරකයෙන් පුතේ ඉලෙක්ට්‍රෝන අදින හින්දා මෙයාගෙන් අපි හිතමු 20ක් විතර ඇද්ද කියලා. මෙහෙන් 40ක් විදිනවා, මෙහෙන් අදිනවා. අද්දාම පුතේ බෙන්සීන් වලල්ල ඉතුරු වෙන්නේ මෙහාට ඇදලා ගත්තාම වලල්ල ඇතුලේ ඉතුරු වෙන්නේ ඉලෙක්ට්‍රෝන 20ක් විතර. එහෙනම් එයාගේ ඍණ ගතිය ඊටත් වඩා අඩුයි. මේ හරි ලේසියෙන් තර්ක කරා. එතකොට පුතේ බ්‍රෝමනීකරණය පහසු වෙන්නේ බෙන්සීන් වලල්ල ඍණ වෙන්න
බ්‍රෝමිනීකරණයේදී ඕන Br ධන අයනය හරි කැමැත්තෙන් බැඳෙනවා. එහෙනම් පුතේ වැඩිම ඍණ ගතියක් තියෙන මෙයාට වැඩිපුර ඊට පස්සේ මෙයාට ඔන්න ඔය විදිහට තමයි ප්‍රතික්‍රියාව වෙන්නේ. කොහොම මේක තර්ක කරේ කෙස් ගහන කියලා දුන්න මොකද්ද? මෙයා සක්‍රියකාරක මෙයා සක්‍රියකාරක. එහෙනම් වලල්ලට දෙන්නම ඉලෙක්ට්‍රෝන විදිනවා. වලල්ල ඉලෙක්ට්‍රෝන ගණන්ත 120ක් විතර වෙනවා. මේක මොකෝ කරන්නේ? මෙහෙන් විද්දට මේ වික්‍රියකාරක තමන්ගේ පැත්තට ඉලෙක්ට්‍රෝන අදින හින්දා 80ක් විතර ඉතුරු වෙන්නේ. මෙහෙම 100ක් විද්දාම 70ක් විතර මෙහෙන් 20ක් විතර. හරි මේවා තේරුම් ගන්න කියලා දුන්නේ. හරි මේවා මෙහෙම කියලා දුන්නාම ලේසි නැත්තම් සමහර ළමයිට ඔලුවට යන්නේ නැහනේ. හරි. එතකොට දැන් ඕකේ පිළිතුරු තෝරන්න ගියාම හරි. දැන් ඔය මට ලේසි වෙන්නනේ උත්තර ලියාගත්තේ. බලමු මේ වගේ පිළිතුරු අංක 15ට CH3 ඇවිල්ලා තියෙන මෙයා. හරි. මෙයා D. හරි මෙයා D. ඕකේ තියෙන විදිහට පිළිතුරු වලින් මෙයා D. ඊළඟට පිළිතුරු මෙයා කීවෙනි පිළිතුරද? ඇල්ඩිහයිඩය මේකට බැඳලා තියෙන කාණ්ඩය. හරි. මේ NH2 කාණ්ඩයකට ඇල්ඩිහයිඩයක් බැඳලා තියෙන මෙයා A පිළිතුර. හරි. හරි DA ඊට පස්සේ ඇල්ඩිහයිඩ් කාණ්ඩයේ කෙලින්ම බැඳලා තියෙන මේ පිළිතුරු අංකය C මෙයා B. එහෙනම් පිළිතුරු වෙන්නේ වැඩිම DA. අඩු එකේ ඉඳන් වැඩි එකට යන අඩුම එක්කෙනා කවුද? අඩුම එක්කෙනා B ඊළඟට C ඊළඟට A ඊළඟට D පිළිතුරු අංක. හරි පිළිතුරු අංක 3 තේරුම් ගන්න විභාගෙට ඔය ගියාම ඔය විදිහටම තමයි පුතේ නයිට්‍රෝකරණය වෙන ශීඝ්‍රතාවය හුවත් ඔය විදියමයි. හරි ඇසිල්කරණය වෙන ශීඝ්‍රතාවය හුවත් ඔයකමයි. හරි ඒසයිල් කරන ශීඝ්‍රතාවය හුවත් ඕකම තමයි. හරි ධන අයනයක් තමයි සෙට් වෙන්නේ බෙන්සීන් වලල්ලට. හරි මේ තියෙන්නේ පුතේ 16 වෙනි ප්‍රශ්නේ. ඒ නැමැති කාබනික සංයෝගයක් සිංක් ක්ලෝරයිඩ් සාන්ද්‍ර HCl. පුතේ ඔයා දන්නවා සිංක් ක්ලෝරයිඩ් සාන්ද්‍ර HCl කියන්නේ ලූකස් ප්‍රතිකාරකය. කාට හරි මධ්‍යසාරයකට පුතේ ඔන්නේ සිංක් ක්ලෝරයිඩ් සාන්ද්‍ර HCl කියන එක්කෙනා එකතු කරොත් සිංක් ක්ලෝරයිඩ් සාන්ද්‍ර HCl කියන එක්කෙනා කවුරු හරි මේ වගේ මධ්‍යසාරයකට එකතු කරොත් මේ මධ්‍යසාරයේ OH එකක් කවුරු බවට පත් කරන්න පුළුවන් අපිට Cl එකක් කරන්න පුළුවන්. මේකට කිව්වා ලූකස් ප්‍රතිකාරකය. මොකද්ද කරන්නේ? මධ්‍යසාරයක තියෙන OH එක Cl කරනවා ලූකස් ප්‍රතිකාරකය මගින්. මේක වැදගත් වෙනවා මධ්‍යසාර අඳුරා ගැනීමේදී වැදගත් වෙනවා. එතකොට මේකට ලූකස් එකතු කරොත් සිංක් ක්ලෝරයිඩ් එක්ක සාන්ද්‍ර HCl මේවට එකතු කරගෙන ගියොත් මේ හැම එකටම ලූකස් ප්‍රතිකාරක එකතු කරගෙන ගියොත් මම අන්තිම එකක් තියෙනවා. පුතේ ලූකස් ප්‍රතිකාරක එකතු කරගෙන ගිය ගමන් අපිට හම්බෙන්නේ මේ OH එකක් Cl එක වෙන එක විතරයි වෙන්නේ. වෙන කිසිම දෙයක් වෙන්නේ නැහැ. මේ OH එක Cl එකක් බවට පත් වෙන එකක් විතරයි වෙන්නේ ලූකස් ප්‍රතිකාරක එකතු කරගෙන ගියාම මේ කට්ටියන්ට. හරි මේ කට්ටියන්ට ලූකස් එකතු කරාම මේ තියෙන OH එකක් Cl එකක් වෙනවා. හරි OH එකක් Cl එකක් බවට පත් වෙනවා. හරි වෙන කිසිම දෙයක් වෙන්නේ නැහැ. මේක වැදගත් වෙනවා පුතේ මධ්‍යසාර අඳුර ගන්න. හරි මම මේ කට්ටිය ඔක්කොටම හරි පළ ටික ඔක්කොටම ලූකස් ප්‍රතිකාරක එකතු කරන් ගියා. මේ තියෙන OH එක මෙතනදී Cl එකක් බවට පත් වෙනවා. හරි වෙන මොකුත් වෙන්නේ නැහැ. OH එකක් Cl වෙනවා ලූකස් එකතු කරාම. හරි ලූකස් ප්‍රතිකාරක එකතු කරාම OH එකක් Cl වෙනවා. OH එකක් Cl වෙනවා. හරි ඔන්න ඔය වගේ වැඩක් වෙන්නේ. ඊළඟට කියනවා මෙම එකතු කරාවෙත් ලැබෙන ඵලය B වෙනවලු. B ඵලයට මධ්‍යසාරීය පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කළ උණුසුම් කළ විට ඇමෝනියම් කියුප්‍රික් ක්ලෝරයිඩ් සමග දුඹුරු පැහැති අවක්ෂේපයක් ලබා දේ. මාරසීන් එක. මෙන්න මධ්‍යසාරීය KOH දැම්මම ඔයා දන්නවා මොකද්ද වෙන්නේ? මධ්‍යසාරීය KOH දැම්මම පුතේ අල්ලපු කාබන්ගෙන් H එකක් තු ඉවත් වෙලා මොන අණුවක් විදිහට ඉවත් වෙනවද? HCl අණුවක් විදිහට ඉවත් වෙනවා. මේ Cl හරි හැලජනය බැඳුණු කාබන්ට අල්ලපු කාබන්ගෙන් H එකක් තියෙනවා නම් ඉවත් වෙලා HCl විදිහට ඉවත් වෙනවා. මේකට මධ්‍යසාරීය KOH දැම්මට ඵලයේ වෙනසක් වෙන්නේ නැහැ පුතේ. මේ Cl බැඳුණු කාබන්ට අල්ලපු කාබන්ල දෙන්නට H නැහැ. මේ Cl බැඳුණු කාබන්ට අල්ලපු කාබන්ට H ලා නැහැ. ඒකින්ද මේකේ ඵලයේ වෙනසක් නැහැ. මෙයාට පුතේ මධ්‍යසාරීය KOH දාලා රත් කරාම අපිට හම්බෙනවා මෙන්න මෙයාට මේ Cl ට අල්ලපු කාබන්ගේ H තියෙනවා. මේ Cl ට අල්ලපු කාබන්ගේ H තියෙනවා. එතකොට අපිට ඵලයක් විදියට මෙන්න මෙහෙම ඵලයක් තමයි අපිට හම්බෙන්නේ. එයාට මධ්‍යසාරීය KOH දාලා රත් කරාම මෙයාට දැම්මහමත් එහෙමයි බලන්න. මෙයාට මධ්‍යසාරීය KOH දැම්මහම මෙතන මෙයා ඉන්නවා. ඊට පස්සේ මෙයාට අල්ලපු කාබන්ට පුතේ හයිඩ්‍රජන්ල නැහැ. ඒකින්ද මේ කාබන් මේ හැලජනය බැඳුණු කාබන්ට මේ හැලජනය බැඳුණු කාබන්ට මෙන්න අල්ලපු කාබන්ගේ හයිඩ්‍රජන් නැති හින්දා අපිට එහෙම ඵලයක් ගන්න බෑ. හරි මෙතනට මේ කාබන් මෙහෙම මේ H එක මෙහෙම මේ Cl එක මෙහෙම මෙතන මෙහෙමයි. හරි ඊට පස්සේ මේ බලන්න මේ හැලජනය බැඳුණු කාබන් ඉන්නවා. මීට අල්ලපු කාබන්ට හයිඩ්‍රජන්ල නැහැ. හරි Cl කෙනෙකුයි CH3 කෙනෙකුයි ඉන්නේ. මෙයාට මෙන්න මේ හැලජනය බැඳුණු කාබන්ට අල්ලපු කෙනාගේ හයිඩ්‍රජන් ඉන්න හින්දා අපිට මේකේ ඵලයක් විදිහට Cl මෙහෙම දිත්ත බන්ධන CH3
CH3 ඵලයක් විදිහට අපිට හම්බ වෙනවා. ඊට පස්සේ කියනවා හරි මේ එකතු කරපු සංයෝගයේ ඇමෝනියම් කියුප්‍රික් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් සමග ඔයා දන්නවද දන්නේ නැහැ පුතේ ඇමෝනියකృత කියුප්‍රික් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් එක්ක ප්‍රතික්‍රියා කරන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහට ඇඩ්ග්‍රස් ඇල්කයිනයක් තිබුණොත් විතරයි ඇමෝනියකృత කියුප්‍රික් ක්ලෝරයිඩ් එකතු කරාම ඔන්න ඒ වගේ අග්‍රස් ඇල්කයිනයකට මෙන්න මේ විදිහේ සංයෝගයක් ඇති කරන ඔයාගේ පැහැය චොකලට් දුඹුරු පැහැයයි නැත්නම් සමහර තැන්වල තියෙනවා ගඩොල් රතු පැහැය කියලා. මෙයා පිළිවෙලට ලියමු හරි. චොකලට් දුඹුරු පැහැයයි සමහර තැන්වල කියනවා ගඩොල් රතු පැහැති අවක්ෂේපයක් කියලා. ගඩොල් රතු පැහැති අවක්ෂේපයක් චොකලට් දුඹුරු පැහැති. එහෙනම් මේ පළවෙනි පිළිතුර කොහොමත් එන්නේ නැහැ. හරි. දෙවෙනි පිළිතුරේ පුතේ මේ අග්‍රස් ඇල්කයිනයක් නෙමෙයි කාබන් දාමයේ මැද තියෙන්නේ මේ කෙලවරකට H කෙනෙක් බැඳිලා ඉන්න ඕන. හරි ත්‍රිත්ව බන්ධනයේ බැඳුණු කාබන්ට H කෙනෙක් මෙහෙන් කෙලවරක බැඳිලා ඉන්න ඕන. මෙයා එහෙමත් නැහැ. මෙයාගේ කොහොමත් නැහැ. එහෙනම් සර් මෙයාතුත් නැහැ. එහෙනම් මේ පළවෙනි පිළිතුරු හතරම වැරදි. හරි. ඇමෝනියකృత කියුප්‍රික් ක්ලෝරයිඩ් එක්ක ඵල ලබා දෙන්නේ නැහැ. හරි. ඔයාලට බලමු අපි පස්වෙනි පිළිතුර. හරි. හරි. පස්වෙනි එක්කෙනා මෙන්න සංයෝගය. පුතේ මෙයාට මුලින්ම මධ්‍යසාරීය KOH දානවා. හරි. sorry. මුලින්ම මෙයාට එකතු කරන්නේ ලූකස් සිංක් ක්ලෝරයිඩ් එක්ක සාන්ද්‍ර HCl මොකෝ වෙන්නේ? සිංක් ක්ලෝරයිඩ් සාන්ද්‍ර HCl එකතු කරාම සර් මේ තියෙන OH එකක් මේ ළමයිකයි මේ තියෙන OH එකක් සර් Cl වෙනවා. හරිනේ. හරි. උන්න OH එකක් Cl වුණා. සර් මධ්‍යසාරීය KOH දාලා රත් කරොත් මෙන්න මේ Cl බැඳුණු කාබන් මේ Cl බැඳුණු කාබන් මේ එයාට තියෙනවද බලන්න මේ Cl බැඳුණු කාබන්ට අල්ලපු කාබන් මෙයා එයාගේ තියෙන හයිඩ්‍රජන් කෙනෙකුයි මේ ඉන්න H2 මොකෝ වෙන්නේ ඉවත් වෙනවා. ඒ වගේම පුතේ මෙන්න මේ Cl බැඳුණු කාබන් මේ Cl බැඳුණු කාබන් මෙයා ඊට අල්ලපු කාබන්ගේ තියෙනවා හයිඩ්‍රජන් එයත් එක්ක මේ Cl ඉවත් වෙලා යනවා මධ්‍යසාරීය KOH දැම්මාම. එතකොට ලැබෙනවා අපිට මෙතෙන්දි CH3 මේ කාබන් මෙහෙම මෙතනින් මේ විදිහ අග්‍රස් ඇල්කයිනයක් මෙයාට පුතේ ඇමෝනියකృత කොපර් ක්ලෝරයිඩ් එකතු කරාම මෙන්න මෙහෙම අවක්ෂේපයක් ලබා දෙනවා. හරි. මෙන්න මෙහෙම අවක්ෂේපයක් ලබා දෙනවා. මෙයාගේ පැහැය ගඩොල් රතු පැහැයක් නැත්තම් දුඹුරු පැහැයක් කියලා කියනවා. හරි. ගඩොල් රතු පැහැයක් නැත්තම් චොකලට් දුඹුරු පැහැයක් කියලා කියනවා. එහෙනම් පිළිතුරු අංක කීය දෙන්නේ? 5. හරි. පිළිතුරු අංක 5 තමයි අපිට පිළිතුරු විදියට ගන්න පුළුවන් වෙන්නේ. හරි. හොඳට මතක තියාගන්න. කොපර් මේකේ ඇමෝනියකృత මේකේ කොපර් ඇමෝනියා කාණ්ඩ දෙකයි 1+ එන්න ඕන. මෙයාගේ පැහැය අවර්ණයි. මේකට දැම්මහම චොකලට් දුඹුරු පැහැයක්. සමහර පොත්වල තියෙන පුතේ මෙයාගේ පැහැය ගඩොල් රතු පැහැයයි කියලාත්. හරි. ගඩොල් රතු පැහැයයි කියලාත් තියෙනවා. ওই විදිහට තමයි ඕක විවරණය වෙන්න ඕන. හරි පුතේ 17 වෙනි ප්‍රශ්නය. හරි. 17 බලන්න. හරි. සාමාන්‍යයෙන් මගේ විවරණ ඔහම තමයි. හරි. ප්‍රශ්න පහටම විවරණය දෙනවා. එතකොට තමයි ළමයිට පුළුවන් වෙන්නේ. නැත්තම් මේ වැඩේ ගොඩ යන්න විදියක් නැහැ. එක්තරා උෂ්ණත්වයකදී පෝමික් සහ ඇසිටික් තියෙනවා. පුතේ මේ පෝමික් අම්ලය මෙන්න මේ වගේ. හරි. පෝමික් අම්ලය මේ වගේ. ඕනනම් මෙයාගේ විඝටන නියතයට අපෙන් අහන්නේ මෙයාගේ H+ අයන සාන්ද්‍රණයනේ. H+ අයන සාමාන්‍ය පුතේ ඕනනම් දරුවෙක්ට මෙයාගේ විඝටන නියතය ලියද්දී හරි ජලයත් එක්ක දාලා මෙහෙම ලියන්න පුළුවන්. මේ ජලයත් එක්ක මෙයා ප්‍රත්‍යාවර්ත සමතුලිතයක් වෙලා පුතේ මේ පෝමික් වලින් H එකක් ජලය ඉල්ල ගන්නවා. එතකොට මේ විදිහේ ඵලයක් තමයි අපිට හම්බෙන්නේ. හරි. අපිට මේ විදිහේ C1යි මේ විදිහට H1යි C1යි O- තුයි HCO+ අයන එක්වස් විදියට ගන්න පුළුවන්. එහෙම නැත්නම් දරුවෙක්ට ලියන්න පුළුවන් කෙලින්ම මේක හරි පෝමික් වල විඝටනය මේ විදියට ලියන්නත් පුළුවන්. හරි. පෝමික් ඇසිඩ් එකපාරම H එකක් පිට කරලා පුතේ මෙයා එක්වස් හරි එක්වස් මෙයා මෙහෙම ලියලා මෙතනින් මෙයාගේ මෙන්න මේ විදියට අයනය ඇති වෙනවා කියලා උනත් ලියන්න පුළුවන්. මේ දෙකෙන් ඕනෙක් කෙනෙක් පිළිතුරු විදියට අපිට ගන්න පුළුවන්. මෙයා හෝ මෙයා පිළිතුරු දෙකෙන් එකක් හරි මේක හෝ මේක. එතකොට පුතේ විඝටනය වෙද්දී නිකන් මොකට හිතෙන්නේ මෙයාගේ x ප්‍රමාණයක් විඝටනය වුණොත් මෙයාගේ හැදෙන ප්‍රමාණයයි මෙයාගේ හැදෙන ප්‍රමාණයයි මොකෝ වෙන්නේ x වෙනවා. ඒ කියන්නේ පෝමික් විඝටනය වෙලා හැදෙන මෙයාගේ ප්‍රමාණයයි මෙයාගේ ප්‍රමාණයයි එකිනෙකට මොකෝ වෙන්නේ සමානයි. යෝක සෑහෙන්න වැදගත්. H+ ප්‍රමාණයයි මෙන්න මේ අයර්න කියන ප්‍රමාණයයි සමානයි. පුතේ එතකොට අපෙන් අහන්නේ මේකේ දැන් බාස්කට් එකක පුතේ හරි බාස්කට් එකක මෙයාතුත් ඉන්නවලු තව මෙන්න මේ ඇසිටික් තුත් ඉන්නවලු. මේ දෙන්නම ඉන්න වෙලාවක මේ බාස්කට් එක ඇතුලේ හැදෙන මුළු H+ අයන ප්‍රමාණය මේ දෙන්නම දුබල අම්ලනේ පුතේ. එතකොට මේ කට්ටිය පූර්ණ ලෙස විඝටනය වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ විදිහට ආංශිකව තමයි විඝටනය වෙන්නේ. අපි මෙයාගේ x ප්‍රමාණයක් හැදුනොත් මෙයාගේ x සහ x ඇති වෙනවා. එතකොට පුතේ මේ ඇසිටික් අම්ලය ගත්තාම මේ මෙයාන්න ඇසිටික් අම්ලයත් අපිට ওই විදිහටම විඝටනය කරන්න පුළුවන් ප්‍රත්‍යාවර්ත. මම ජලය දාන්න නැතුව ලියනවා තේරුම් ගන්න ලේසි වෙන්නේ. මේ විදිහට කැඩෙනවනේ. මෙයා සහ මෙයා සර් මොකෝ සර් මෙයාගේ මේ පූර්ණ ලෙස
මේ තනි ඊතලයක් දාන්න නැතුව මෙහෙම ප්‍රත්‍යාවර්ත දැම්මේ මෙයා අර්ධ ලෙස විඝටනය වෙන හින්දා. මෙයාගේ පුතේ y ප්‍රමාණයක් කැඩුනොත් මෙයාගෙන් ඇති වෙනවා y, මෙයාගෙන් y ඇති වෙනවා. එහෙනම් මාධ්‍යයේ තියෙන මුළු h+ ප්‍රමාණය කියන්නේ කවුද පුතේ? එහෙනම් අපෙන් මේ ගාන දියවුවොත් මුළු h+ ප්‍රමාණය කියලා කියන්නේ මෙයාගෙන් x ප්‍රමාණයක් දෙනවා. මෙයා විඝටනය වෙලා h+ y ප්‍රමාණයක් දෙනවා. x ධන y කියන එක කෙනා හෙව්වනම් අපිට මාධ්‍යයේ තියෙන මුළු h+ ප්‍රමාණය ගන්න පුළුවන්. එතකොට ඕක හොයන්න පුළුවන් අපිට දීලා තියෙනවා මේ දෙන්නගේ ka අගයන්. හරි? විඝටන ප්‍රමාණයන් ka අගයන් දීලා තියෙනවා. හරි? මේ කට්ටියගේ ආරම්භක සාන්ද්‍රණ සහ විඝටන ප්‍රමාණයන්. පුතේ මෙයාගේ ආරම්භක සාන්ද්‍රණය දීලා තියෙනවා x තුයි. මෙයාගේ විඝටන ප්‍රමාණය දීලා තියෙනවා සිම්පල් a තුයි. හරි? මෙයාගේ ආරම්භක සාන්ද්‍රණය y කියලා දීලා තියෙනවා. හරි? මේ විඝටන වෙන ප්‍රමාණය මෙයාගේ ආරම්භක සාන්ද්‍රණය y. හරි මම මේ ගාන විඝටන ප්‍රමාණයත් y කියලා ගත්තේ මම නිකන් මේ තේරුම් ගන්න ගත්තේ හොඳේ මේකේ ආරම්භක ප්‍රමාණය y ඒ වගේම මෙයාගේ k මෙයාගේ මේ විඝටන නියතය හරි විඝටන නියතය දීලා තියෙනවා විඝටන නියතය b කියලා දීලා තියෙනවා ඔයා දන්නවා පුතේ මේ අම්ලයක විඝටන නියතය නැත්තම් ka කියන එක්කෙනා සමානයි පුතේ h+ අයනවල සාන්ද්‍රණය එක්වස් ඔයා භෞතික තත්ත්ව දාගෙන ලියා ගන්න හරි මෙන්න මෙයාගේ සාන්ද්‍රණය එක්වස් බෙදනවා මෙන්න මෙයාගේ සාන්ද්‍රණය හරි මෙන්න මෙයාගේ සාන්ද්‍රණයෙන් බෙදුවාම එන එක්කෙනාට කියනවා ka මෙයා තමයි පුතේ විඝටන නියතය ඔන්නේ විඝටන නියතයට එන අගය දීලා තියෙනවා a කියලා මෙයාගේ විඝටන නියතය a අපිට ඕන පුතේ h+ අයන සාන්ද්‍රණය හොයන්නනේ h+ අයන සාන්ද්‍රණය කියන්නේ කවුද x නේ හොයන්න ඕන මට පුළුවන් මෙහෙම කරන්න හරි මේ ටික ඔක්කොම මෙහෙ ගේනවා මෙයාගේ ආරම්භක සාන්ද්‍රණය අපිට දීලා තියෙනවා a සමානයි මේව දන්නේ නැහනේ අපි මෙයා දන්නෙත් නැහැ h+ අයන ප්‍රමාණය දන්නෙත් නැහැ ඇසිටික් අයන ප්‍රමාණය කොච්චර හැදෙනවද කියලා දන්නෙත් නැහැ හරි මෙයාගේ ආරම්භක ප්‍රමාණය දන්නෙත් නැහැ මම මෙහෙම ලියන්නම් ඉතින් හරි මෙයාගේ ආරම්භක ප්‍රමාණය දන්නෙත් නැහැ මේ දෙන්නගෙම සමතුලිත සාන්ද්‍රණ දන්නේ නැහනේ අපි දන්නේ හරි සමතුලිත අවස්ථාව h+ හොයන්න ඕනේ හැබැයි අපි දන්නවා මෙයාගේ ආරම්භක සාන්ද්‍රණය x කියලා දීලා තිනවා ගානේ ආරම්භක සාන්ද්‍රණය x එතකොට ළමෙක් අයිනේ සර් මෙයාගේ ආරම්භක සාන්ද්‍රණය x නම් මෙතනට දාන්න ඕන සමතුලිත සාන්ද්‍රණයනේ ඔව් එතකොට සර් ආරම්භක සාන්ද්‍රණය සමතුලිත සාන්ද්‍රණය සමාන උනේ මොකෝ පුතේ අපි නියතයක් මෙන්න මේ ඇසිටික් වලින් කැඩෙන පෝමික් වලින් කැඩෙන ප්‍රමාණය නොගෙනිය හැකි තරම් කුඩයි කියලා හිතන්නේ පුතේ. මෙයාගේ මවුල 100ක් 1000ක් විතර තියෙනවා නම් මෙයා මේ බවටපත් වෙන්නේ පුතේ ඉතාමත් සුළු ප්‍රමාණයක් 1000න් එකක් විතර වගේ සුළු ප්‍රමාණයකින් හින්දා මෙයාගේ නිකන් ආරම්භක සාන්ද්‍රණය දැන් 1000ක් විතර තියෙන තැනකින් එකක් අඩු උනායි කියලා මහා ලොකු වෙනසක් වෙනවා සාන්ද්‍රණය නෑ 999ම තියෙනවනේ. එතකොට පුතේ අපි හිතන්නේ මෙයාගේ ආරම්භක සාන්ද්‍රණයේ අවසාන සාන්ද්‍රණයේ සමානයි කියලා සමතුලිත සාන්ද්‍රණයයි. එතකොට අපිට ගන්න පුළුවන් මෙහෙම සමීකරණයක් නේ කොහොම ගන්න පුළුවන් හරි අපිට ගන්න පුළුවන් මේ a x කියලා එක්කෙනෙක් ගන්න පුළුවන් h සහ මෙයා අපිට උතනින් තව කරන්න පුළුවන් මෙතනින් ඕනනම් මට h+ අයන සාන්ද්‍රණයත් මේව කරන්න පුළුවන් එතකොට අපිට ගන්න පුළුවන් මෙන්න මෙයාගේ සාන්ද්‍රණය කවුද හරි ෆෝමේට් අයනේ සාන්ද්‍රණය මෙතන ෆෝමේට් අයනේ සාන්ද්‍රණය ගන්න පුළුවන් ඔය විදිහට හරි පුතේ ඔය ප්‍රෝමේට් අයන සාන්ද්‍රණය කියන්නේ හරියටම කාගේ සාන්ද්‍රණය වගේ හරියට අපි හිතමු x නේ අපි හොයන්න ඕනේ මේක x නැතුව ගමු දැන් x ගත්තොත් මෙතනත් කට්ටියන්ට පැටලෙනවා මං හිතන්නම්කෝ මේ x ගත්තොත් උතන ගොඩාක් කට්ටියන්ට පැටලෙන හින්දා මං ගන්නම් මේක p කියලා මෙයාගෙන් ඍණ p ප්‍රමාණයක් කැඩුනොත් මෙයාගෙන් ඇති වෙන්නත් ඕන p මෙයාගෙන් ඇති වෙන්නත් ඕන p ළමයිට නැත්තම් පැටලෙනෝනේ මෙතනින් අපි හිතමු z ප්‍රමාණයක් කැඩුනොත් z තුයි මෙයාගෙන් ඇති වෙන්නේ z තුයි එහෙනම් අපි හොයන්න ඕන පුතේ මුළු h+ කියන්නේ z ධන p කියන එක කෙනා හෙවුණනම් හරිනේ මාධ්‍ය මෙයාගෙන් හම්බෙන h+ ටිකයි මෙයාගෙන් හම්බෙන h+ ටිකයි ගත්තනම් හරිනේ ඒ කියන්නේ මේක හරි ඇසිටේට් අයනේ හරියට කවුරු වගේ p වගේ ඔන්න p ගේ සාන්ද්‍රණය හෙව්වා වගේ p ප්‍රමාණය හෙව්වා වගේ හරි ඔය නිකන් තේරුම් ගන්න ඊළඟට මෙතනින් ගත්තොත් පුතේ ka කියන එක කෙනා ලියන්න පුළුවන් මෙයාටත් ඇසිටේට් අයනවල සාන්ද්‍රණය h+ අයනවල සාන්ද්‍රණය හරි ඔය භෞතික තත්ත්ව දාගෙන ඇසිටික් අම්ලයේ සාන්ද්‍රණය මේ කෙස් ගහට මතක තියෙනවා පුතේ මෙතන ka නැත්තම් අම්ලයක විඝටන නියතය අපිට ගාන්න දීලා තියෙනවා විඝටන නියතය කවුරු කියලා විඝටන නියතය කවුරු කියලා දීලා තියෙන්නේ මේකේ ka kb කියන්නේ අපි දාන්නේ සාමාන්‍යයෙන් මේක විඝටන නියතය දීලා තියෙනවා ගාන්නේ b කියලා ඇසිටික් වල විඝටන නියතය මෙයාගේ සාන්ද්‍රණයයි මෙයාගේ සාන්ද්‍රණයයි දන්නේ නැහැ හරි දන්නේ නැති හින්දා අපි මේ විදිහට ලියනවා හරි දන්නේ නැහැ නේ අත්‍තරම හරි මෙයාගේ සාන්ද්‍රණය මෙහෙම ලිව්වා
මෙයාගේ සාන්ද්‍රණයක් දන්නේ නැහැ. එහෙමම තිබ්බා. හැබැයි අපි මෙයාගේ සාන්ද්‍රණය දන්නවා. ඇසිටික් අම්ලයේ සාන්ද්‍රණය ගන්න දීලා තිනවා y කියලා. අර x මෙයා y. අර කලින් වගේම අපිට ලියන්න පුළුවන් by. හරි yb නැත්තම් by හරි. ලේසි එකක්. yb නැත්තම් by. බෙදීම අපිට ලියන්න පුළුවන් මෙන්න මේ x+ අයන සාන්ද්‍රණය සමානයි කාගේ සාන්ද්‍රණයක් විදියට? ඇසිටේට් අයනයේ සාන්ද්‍රණය. පුතේ ඇසිටේට් අයන සාන්ද්‍රණය කියන්නේ කවුරු වගේ නිකන් හරියට ඇසිටේට් අයන සාන්ද්‍රණය කියන්නේ හරියට මේ ඇසිටේට් අයන සාන්ද්‍රණය කිව්වත් එකයි කවුරු කිව්වත් එකයි Z කිව්වත් එකයි Z කිව්වත් එකයි. එහෙනම් අපි ගානේ හොයන්න ඕන මොකද්ද? මේ මුළු H+ අයන සාන්ද්‍රණය කියලා කියන්නේ මේ මුළු H+ අයන සාන්ද්‍රණය කියන්නේ P ගේ සාන්ද්‍රණයයි ඇසිටේට් වල Z වල සාන්ද්‍රණය. ඒ කියන්නේ Z තුයි P තුයි එකතු කරා නම් හරිනේ. එහෙනම් ඉතින් කොහොම හොයන්නේ? Z තුයි P තුයි එකතු කරනවායි කියලා කියන්නේ Z ධන P කියලා කියන්නේ. බලන්නකො මේ දෙන්න එකතු කරනවායි කියන්නේ. ඉතින් මේ දෙන්න එකතු කරා වගේ තමයි. කොහොම එකතු කරන්නේ? A ධන x බෙදීම h. හරි. ඔන්න ඒකට එකතු කරන්න ඕන මේ සමගාමී සමීකරණ දෙකක්නේ. හරි. එතකොට මේකේ මේ පැත්ත හරි එක දන්න දෙක එකතු කරන්න. මේ පැත්ත හරි එහෙනම් මේකෙත් මේ පැත්ත එකතු කරන්න. මේක z ටනේ සමාන වෙන්නේ. හරි ඒව ඉතින් ඕනේ නෑනේ. හරි ඒ ඕනේ නෑ අපිට. මේක p ට සමාන වෙන්නේ. හරි. බලන්න. ax බෙදීම h+ අයන by බෙදීම h+ අයන සමාන වෙන්න ඕන පුතේ. කාටයි? මේ දෙන්නගේ එකතුව සමානයි. හරි. කාටයි? මුළු H+ අයන සාන්ද්‍රණයට. කාටේ සමාන? මුළු H+ අයන සාන්ද්‍රණයට. නැත්තම් මේ දෙන්න මේ ඇසිටික් අයන සාන්ද්‍රණය දන්න මෙයාගේ සාන්ද්‍රණය. හරි. මේ දෙන්නගේ සාන්ද්‍රණය ඇසිටික් අයන වල සාන්ද්‍රණය එකතුවයි මේ දෙන්නගේ එකතුව කාට සමාන වෙනවා ඉතින්? හරියට මුළු H+ අයන සාන්ද්‍රණයට. ඇයි x ධන මේ දෙන්නගේ එකතුව සමානයි මුළු H+ අයන සාන්ද්‍රණයට. දැන් අපිට මොකද්ද මේක සුළු කරන්න පුළුවන්? කොහොමද සුළු කරන්න පුළුවන්? කොහොමද සුළු කරන්න පුළුවන් මේක? දැන් ඔන්න සමහර ළමයිට සුළු කරන්න බෑනේ. දැන් පුතේ පොදු හරය තියෙන්නේ කවුද? H+ අයන. මෙතන ලියන්න පුළුවන් ax ධන කවුද? by සමානයි H+ අයන සාන්ද්‍රණය. මේක මෙහෙ එව්වහම අපිට ගන්න පුළුවන් H+ සාන්ද්‍රණයේ වර්ගයක් සමානයි ax ධන by. එතකොට H+ අයන සාන්ද්‍රණය සමානයි කවුද? ax ධන by වල වර්ගමූලය. ඔන්න ඕක තමයි මේ ගානේ තියෙන දරුණුම මට්ටමේ ගාන විදිහට තමයි සලකන්නේ නේ. මේක තමයි මේකේ තිබුණු දරුණුම මට්ටමේ ගණන් දෙකක් තිබ්බා. ওই දෙකෙන් අමාරුම ගණන් දෙක විදිහට තමයි ඕක තමයි හම්බෙන්නේ. හරි. කලින් එක සහ මේක අර 13 වෙනි ගාන සහ 17 වෙනි ගාන කියන්නේ විශේෂ ගණන් දෙකක්. හොඳට මතක තියෙන්න ඕනේ මේ වගේ ගානක උත්තර ගන්න විදිය. මුළු H+ ප්‍රමාණය කියන්නේ මෙයාගෙන් දුන්නු H+ ටිකයි අර ෆෝමික් අම්ලයෙන් දුන්න එකයි. ඒක වෙන වෙනම හොයන්න ඕන. හරි. අපිට මේ ප්‍රකාශනේ මේ ඇසිටේට් අයන සාන්ද්‍රණය මේ ඇසිටේට් අයන H+ තුයි සමානයිනේ. ඒකින්ද අපිට මෙතන ලියන්න පුළුවන් Z කියන්නේ මේකෙන් ලැබෙන H+ ටික. P කිව්වේ අනිත් එක්කෙනාගෙන් ලැබුණු H+ ටික. ඕක තමයි මේ ඇසුරෙන් ගත්තේ. එතකොට පිළිතුරු අංක 5 17ට පිළිතුරු අංක 5. හරි. මේ ඉන්නේ 18 වෙනි එක්කෙනා. හොඳට බලන්න. හරි. 18. මේකෙදි කියනවා මෙන්න මෙහෙම ජලයේ බාස්කට් එකක් තියෙනවා. හරි. ජලයේ තුල ජලයේ ඝන සෙන්ටිමීටර් 100ක් තුල. හරි. ජලයේ ඝන සෙන්ටිමීටර් 100ක් තුල පුතේ. හරි. ජලයේ ඝන සෙන්ටිමීටර් 100ක් තුල A කියන ද්‍රව්‍යයකින් ග්‍රෑම් 10ක් දිය වෙලා තියෙනවා. A ගෙන් ග්‍රෑම් 10ක් දිය වෙලා තියෙනවා. මේ A කියන ද්‍රව්‍යයෙන් ග්‍රෑම් 10ක් දිය වෙලා තියෙනවා. මේක උඩට පුතේ එකතු කරනවලු. හරි. මේක උඩට එකතු කරනවලු ඊතර වලින් ඝන සෙන්ටිමීටර් 100ක්. ඊතර වලින් ඝන සෙන්ටිමීටර් 100ක් එකතු කරාම මේ ඉන්න A වලින් කොටසක් ඊතර වලට නිස්සාරණය වෙනවා. මොකද වෙන්නේ? මේ ඉන්න A වලින් කොටසක් ඊතර ඇතුළට රිංගනවා. එතකොට අපිට දීලා තියෙනවා KD අගය දීලා තියෙනවා. KD වල දීලා තියෙනවා අපිට අගය දීලා තියෙනවා. KD කියලා කියන්නේ A වල සාන්ද්‍රණය ඊතර තුල බෙදන්න ඕනේ A වල සාන්ද්‍රණය ජලය තුලින්. මෙන්න මේ අනුපාතයේ අගය අපිට දීලා තියෙනවා ගානේ KD අගය 10යි කියලා. හරි? sorry. KD අගය 9යි කියලා. ව්‍යාප්ති සංගුණකය 9යි කියලා දීලා තියෙනවා. පුතේ දැන් මෙහෙම දැම්ම ගමන් ටිකක් යනවනේ. මේක ඇතුළට ගියාම අපි ලියනවා ඔන්න පළවෙනි අවස්ථාවේ ගිහිල්ලා සමතුලිත වුණාම මං හිතනවා පුතේ මේ හරි සමතුලිත වෙනවා මං හිතනවා. හරි. A ගේ ග්‍රෑම් 10ක් තිබුණානේ. අපි හිතමු A ගේ ග්‍රෑම් 10න් මේකට ග්‍රෑම් x ප්‍රමාණයක් ගියා කියලා. හරි. ග්‍රෑම් x ප්‍රමාණයක් ගියාම මේක ඉතුරු වෙන්නේ 10 ඍණ x ප්‍රමාණයක්. එතකොට ළමෙක් අහයි සර් එතකොට අපිට හොයන්න පුළුවන් නේ ගිහිපු x ප්‍රමාණය පුළුවන් නේ
KD කියන එක්කෙනා සමානයි 9යි නම් ඒ තුල ඊතරගේ සාන්ද්‍රණය ළමෙක් අහන්නේ සර් සාන්ද්‍රණය ගන්න මවුල ගන්න බෙදලා හරි මේ දැන් මේ ගිහිපු ස්කන්ධයනේ දන්නේ ගිහිපු ස්කන්ධය x නම් මෞලික ස්කන්ධයෙන් බෙදලා පරිමාවෙන් ගුණ කරන්න ඕනේ නේද සාන්ද්‍රණ හොයද්දී ඕනේ අපි එහෙමනේ මේ සමහර ළමයි මේව දන්නෙත් නැතුව ඔය ආදේශ කරනවා. ඔව් හරිනම් මෙතනට ආදේශ කරන්න ඕන සාන්ද්‍රණ. ඒකේ සාන්ද්‍රණය සහ ඒකේ සාන්ද්‍රණය ඊතර තුල ඒකේ සාන්ද්‍රණය ජලය තුල. පුතේ සමාන පරිමා එකිනෙක මිශ්‍ර කරද්දී හොඳට ඔළුවේ තියාගන්න. සමාන පරිමා එකිනෙක මිශ්‍ර කරද්දී අපිට සාන්ද්‍රණය වෙනුවට කෙලින්ම ස්කන්ධ අතර අනුපාතයක් ලියන්න පුළුවන්. කොහොම වෙද්දී සමාන පරිමා නිස්සාරණ ක්‍රියාවලියට පාවිච්චි කරද්දී මම හේතු පැහැදිලි කරලා ඇති සමාන පරිමා තමයි මෙයාගේ 100ක් එක්ක මෙයාගේ 100ක් නේ නිස්සාරණ ක්‍රියාවලියට පාවිච්චි කරන්නේ. එතකොට අපිට මේ සාන්ද්‍රණ අතර අනුපාතය වෙනුවට ලියන්න පුළුවන් පුතේ ස්කන්ධ අතර අනුපාතය. එහෙනම් මෙයාට යන ස්කන්ධය කොච්චරයි? x නේ. මෙයාට යන ස්කන්ධය x. දැන් මෙයාගේ ඉතුරුයි 10 ඍණ x. අපි මේක සුළු කරාම එනවා 90 ඍණ 9යි x සමානයි x කෙනෙක්ට. හරි. එතකොට 90 සමානයි 10යි x. එතකොට x කියන එක්කෙනා එනවා 9ක්. එහෙනම් මේක තුලට ගිහිපු ග්‍රෑම් ප්‍රමාණය 9යි. පළවෙනියටම පුතේ දාපු ඊතර 100ක් ඇතුළට කොච්චර ග්‍රෑම් ප්‍රමාණයක් ගියයි? ඊතර 100 ඇතුළට ග්‍රෑම් 9ක් රිංගුවා. නැස්තන් නිස්සාරණය වුණා. පළවෙනියටම දාපු ඊතර 100 ඇතුළට ග්‍රෑම් 9ක් රිංගුවා. දැන් පුතේ මේක ඇතුලේ කොච්චර ඉතුරුව? මේ ජලය තුල කොච්චර ඉතුරුව? දැන් ඊතර වලට ග්‍රෑම් 9ක් ගියා නම් ඔක්කොම ග්‍රෑම් 10යි නම් සර් ජලය තුල ඉතුරු ග්‍රෑම් 1යි. දැන් මාර කෙලිය. දැන් ඔන්න මේ දාපු ඊතර ටික අපි වෙන් කරලා අයින් කරනවා. මේ අපි දාපු ඊතර ටිකක් වෙන් වෙලා අයින් කරගන්නවා. හරි. ඊතර ටික අයින් කරනවා. පුතේ ඊතර ටික අයින් වෙද්දී අර නිස්සාරණය වෙච්ච ඒ ටිකත් එක්කම තමයි අයින් වෙන්නේ. එතකොට දැන් දෙවෙනි අවස්ථාවේදී කරන්නේ අර ජල බාස්කට් එකම තියෙනවා. හරි. ජලයේ ඝන සෙන්ටිමීටර් 100ම තියෙනවා. දැන් මාර සීන් එක කලින් නම් A ගෙන් තිබුණා ග්‍රෑම් 10ක් දැන් තියෙන්නේ ග්‍රෑම් 1යි. ආයි තව ඊතර 100ක් ගෙනල්ලා දැම්මාම අර කලින් වගේමයි. මේ ඉතුරු වෙලා ඉන්න ඊතර වලිනුත් කොටසක් මේ අලුතෙන් දාපු ඉතුරු වෙලා ඉන්න ඒ වලින් කොටසක් මේ අලුතෙන් දාපු ඊතරයටත් රිංගනවා. ඊතරය ඇතුළට රිංගනවා මේ ඒ වලින් කොටසක්. එතකොට සර් දැන් ග්‍රෑම් 1යිනේ තියෙන්නේ. කලින් ඇදලා අරන් මේක ඉතුරුනේ ග්‍රෑම් 1යි. ඒ ඉතුරු වෙච්ච ග්‍රෑම් එකෙන් පුතේ අපි හිතනවා y ප්‍රමාණයක් මේක ඇතුළට ගියා කියලා. එහෙනම් මේකට යන y ප්‍රමාණයක්. එහෙනම් දැන් ඉතුරු වෙලා තියෙන්නේ කොච්චරද? 1 ඍණ y. ග්‍රෑම් එකක් තියෙනවා. ඒකෙන් y ප්‍රමාණයක් මෙයා ගත්තාම මේක ඉතුරු වෙන්නේ 1 ඍණ y. එහෙනම් සර් දෙවෙනි අවස්ථාවට අපිට ලියන්න පුළුවන් KD අගය 9යිනේ. ඊතර වල තියෙනවා y ප්‍රමාණයක් ගියා. දැන් ඉතුරුයි 1 ඍණ y. මේක සුළු කරාම 9 ඍණ 9යි y සමානයි මේක. ඊට පස්සේ මෙයාට ආවම 10යි y. එතකොට y ට එනවා පිළිතුරු 0.9ක්. එහෙනම් දෙවෙනි අවස්ථාවේ දැන් අවස්ථා දෙකකදී දාන්න ඕනේ. පළවෙනි අවස්ථාවේ y ප්‍රමාණයක් ඊතර වලට ගියා. දෙවෙනි අවස්ථාවේදී යනවා 0.9 පළවෙනි අවස්ථාවේ 9ක් ගියා. හරි. පළවෙනි අවස්ථාවේ ග්‍රෑම් 9ක් නිස්සාරණය වුණා. දෙවෙනි අවස්ථාවේදී 0.9ක් ගියා. එතකොට නිස්සාරණය වෙච්ච මුළු ප්‍රමාණය කියලා කියන්නේ 9.9යි කියන්නේ 9.9යි ග්‍රෑම්. එතකොට දෙවතාවක් නිස්සාරණය කරාම ජලය තුල කොච්චරක් ඉතුරු වෙලා තියෙනවද? අවස්ථා දැන් මේ පළවෙනි අවස්ථාවේදී 9ක් අයින් වුණා ග්‍රෑම්. දෙවෙනි අවස්ථාවේදී 0.9ක් අයින් වුණා. ඉතුරුනේ මේකේ අන්තිම මොහොත වෙද්දී මෙයාගෙන් 0.1යි ඉතුරුනේ. ඉතුරු ටික ඔක්කොම ජලයෙන් ඊතර වලට ගියා. ඊතර කුට්ටි දෙකට නිස්සාරණය වුණා. ඔන්න ඕක තමයි විභාග ගැටළු වල අහලා තියෙන්නේ. හරි පුතේ 19 වෙනි එක අපි වේගෙන් බලමු. හරි. පළවෙනි වාක්‍යය මේක කියනවා පළවෙනි කාණ්ඩයේ සහ දෙවෙනි කාණ්ඩයේ සියලුම මූලද්‍රව්‍ය සිසිල් ජලය සමග ප්‍රතික්‍රියා කර H2 ලබා පිට කරයි නෑ පුතේ. දෙවෙනි කාණ්ඩයේ බෙරිලියම් සහ මැග්නීසියම් සිසිල් ජලය සමග ප්‍රතික්‍රියාවක් නැත. හරි. ඒක පොඩි කාණ්ඩෙත් අපි දන්න ඕනේ. ඒකෙත් පළවෙනි වාක්‍යය වැරදි. බෙරිලියම් මැග්නීසියම් සිසිල් ජලය සමග ප්‍රතික්‍රියාවක් නැත. පළවෙනි කාණ්ඩයේ සියලුම නයිට්‍රේට් රත් කිරීමෙන් නයිට්‍රයිටය සහ NO2 ලබා දෙයි. බලන්න පුතේ පළවෙනි කාණ්ඩයේ සෝඩියම් නයිට්‍රේට් වගේ කෙනෙක් රත් කරොත් ඔයා දන්නවා මෙයාගේ නයිට්‍රයිටය සහ ඔක්සිජන් වායුව තමයි ලබා දෙන්නේ. හැබැයි පළවෙනි කාණ්ඩයේ සියලුම කට්ටිය කියද්දි මෙන්න මෙයා පොඩ්ඩක් විශේෂයි. ලිතියම් නයිට්‍රේට් රත් කරොත් පුතේ ඔයා දන්නවා කවුද ලබා දෙන්නේ? ලිතියම් ඔක්සයිඩ් NO2 සහ O2 ඵලයන් විදියට ලබා දෙන්නේ. හරි. ලිතියම් නයිට්‍රයිඩ් NO2 සහ O2 ඵලයන් විදියට ලබා දෙනවා. මෙන්න මේ වගේ තුලිත රසායනික ප්‍රතික්‍රියාවක්. කියන්නේ මේකේ නයිට්‍රේටය ලබා දෙන්නේ නැහැ. මේකේ ලබා දෙන්නේ කවුද? ඔක්සයිඩේ NO2 සහ O2 ලබා දෙනවා. එතකොට ඒ පිළිතුරත් වැරදි.
දෙවන කාණ්ඩයේ හයිඩ්‍රොක්සයිඩ් වල භාෂ්මික ප්‍රබලතාවය කාණ්ඩයේ පහළට වැඩි වූපුදේ දෙවනි කාණ්ඩයේ හයිඩ්‍රොක්සයිඩ් බෙරිලියම් හයිඩ්‍රොක්සයිඩ් හරි බෙනි මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් හරි කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ඕව පහළට යද්දි පුතේ ජල ද්‍රාව්‍යතාවය වැඩි වෙනවා. ඒ වගේම භාෂ්මික ප්‍රබලතාවයත් දෙවනි කාණ්ඩයේ පහළට යද්දි වැඩි වෙනවා. හැබැයි දෙවනි කාණ්ඩයේ සල්ෆේට වල හරි ජල ද්‍රාව්‍යතාවය නම් සල්ෆේට වල ජල ද්‍රාව්‍යතාවය පහළට යද්දි මොකද වෙන්නේ? අඩු වෙනවා. ඒකත් ඔය ගාම මතක තියාගන්න. දෙවනි කාණ්ඩයේ හයිඩ්‍රොක්සයිඩ් ජල ද්‍රාව්‍යතාවය වැඩි වෙනවා. ඒ වගේම හයිඩ්‍රොක්සයිඩ් වල භාෂ්මිකතාවය වැඩි වෙනවා පහළට යද්දි. හැබැයි සල්ෆේට වල ජල ද්‍රාව්‍යතාවය නම් අඩු වෙනවා. හරි ඊට පස්සේ දෙවන කාණ්ඩයේ හයිඩ්‍රොක්සයිඩ් වල ජල ද්‍රාව්‍යතාවය පහළට යද්දී අඩුවේ වැරදි අඩු වෙන්නේ නෙවෙයි වැඩි වෙනවා. එතකොට හයිඩ්‍රොක්සයිඩ් වල භාෂ්මික ප්‍රබලතාවය පහළට යාමේදී වැඩි වේ. ඔව් භාෂ්මික ප්‍රබලතාවය වැඩි. තුන්වෙනි පිළිතුර හරි. පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල ඔක්සයිඩ් ඒවා හයිඩ්‍රොක්සයිඩ් ළමින් රස කර ලබාගත හැක නෑ පුතේ. හයිඩ්‍රොක් දැන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ රත් කරයි කියලා ජීවිතේට අපිට සෝඩියම් ඔක්සයිඩ් ලබා ගන්න බෑ. හරි හයිඩ්‍රොක්සයිඩ් රත් කරලා ඔක්සයිඩ් ලබා ගන්න පුළුවන් කියන වාක්‍යය වැරදි. එතකොට ඕකෙන් පිළිගන්න පුළුවන් පිළිතුරු අංක 3. දෙවන කාණ්ඩයේ හයිඩ්‍රොක්සයිඩ් වල භාෂ්මිකතාවය පහළට යන විට වැඩි වේ. ජල ද්‍රාව්‍යතාවයත් වැඩි වේ. සල්ෆේට වල ජල ද්‍රාව්‍යතාවය අඩු වේ. මේ ඔක්කොම වැරදි. රත් කරලා ඔක්සයිඩ් ගන්න බෑ. හරි මෙයා රත් කරාම ඔක්සයිඩේ NO2 ලබා දෙන්නේ. මේවා සීතල ජලය සමග ප්‍රතික්‍රියාවක් නැහැ. හරි උණු ජලය හා උමාලය සමග ප්‍රතික්‍රියා තියෙනවා. හරි 20 වෙනි බහුවර්ණයේදී අහනවා මෙන්න මෙයාගේ IUPAC නාමය. පුතේ මෙයාගේ IUPAC නාමය හොයාගන්න කලින් මෙන්න මේ යකඩවල ඔක්සිකරණ අංකය හොයන් ඉන්න ඕනේ. හරි මේ යකඩවල ඔක්සිකරණ අංකය හොයාගෙන ඉද්දි පුතේ හොඳට මතක තියාගන්න ඕනේ. මෙන්න මේ NO ජලය කියලා කියන්නේ පුතේ උදාසීන බන්ධ කණ්ඩක. NO සහ ජලය කියලා කියන්නේ උදාසීන බන්ධ කණ්ඩක. මේට අමතරව තව කට්ටිය තියෙනවා. මේවා උදාසීන බන්ධ කණ්ඩක. පුතේ මේ කට්ටියන්ගේ ඒකින්ද මේවා ඔක්සිකරණ අංක වෙනසක් වෙන්නේ නැහැ. එතකොට පුතේ මේ සයනයිඩ් ගත්තාම ඍණ එක ආරෝපණයක් තියෙන්නේ. සයනයිඩ් කාණ්ඩ 5ක් තියෙන හින්දා කොච්චර එන්න ඕනේ? ඍණ 5ක් එන්න ඕනේ. මෙයා ඍණ 5ක් වෙනා මෙතනට ඍණ 3ක් වෙන්න නම් මෙයා යකඩ කී අවස්ථාවේ ඉන්න ඕනේ? ධන 2 අවස්ථාවේ ඉන්න ඕනේ. ඇයි? මෙයා ධන 2 වුණොත් මෙයා ඍණ 1 5ක් ඉදි ඍණ 5යි. එහෙනම් මෙතනට කවුද එන්නේ? ඍණ 3ක් එනවා. මෙතනට ඍණ 3ක් එන්න නම් මේ සයනයිඩ්